සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සාදු 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 ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වතුනි අපිට අපේ ජීවිතේ සාර්ථකත්වයට අරගෙන යන්න අපේ ජීවිතේ හැම පැත්තකින්ම දියුණු වෙන්න අපිට වාසනාවට ලැබිච්ච දායාදයක් තියෙනවා. ඒ තමයි සියලු දෙවිවරුන්ටත් පිහිට සලසන සියලු බ්‍රහ්මීන්ටත් පිහිට සලසන අපි සියලු දෙනාට පිහිට සලසන ලෝකේ හැම කෙනෙකුටම පිහිට සලසන බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මයට අපි කියන්නේ සුභාෂිත කියලා. ඉතින් අපි අදත් මේ සූදානම් වෙන්නේ ඒ සුභාෂිත සදහම් දේශනාවක් ශ්‍රවණය කරන්න. අපි අද සුභාෂිත සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරනවා ජනවාරි මාස 22 වන දිනට 4 වන උපන්දිනයේ සැමරූ කෙනාලි නෙත්සදී දියණියට සෙත් පැතීම පිණිස දෙමාපියන් වන හොරණ පදිංචි මලින්දු සඳරුවන් මහත්මයා තනුජා රන්දිලු මහත්මිය ඇතුළු සියලු දෙනා විසින් දායකත්වයේ දරනවා ඒ කෙනාලි නෙත්සදී දියණියට සෙත් පැතීමටත් ඒ දියණියගේ සොයුරු වෙන ඔන්නෙලි වස්සන්දී දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම පිණිසත්. අපිට ගොඩාක් වෙලාවට මේ ධර්මයේ පිහිට පිළිසරණ ගන්න තියෙන අවස්ථාව ගොඩාක් අය අතපසු කර ගන්නවා, ගොඩාක් අය වරද්ද ගන්නවා. ගොඩාක් අයට වරදින්නේ මේ ධර්මයේ පිළිබඳව විශ්වාසයක් නැතිකම. භාග්‍යතුන් වහන්සේ ගැන විශ්වාසයක් නැතිකම. ගොඩක් වෙලාවට මිනිස්සු වර්තමානයේ මේ දියුණු තාක්ෂණික උපකරණ ඔස්සේ දියුණු විද්‍යාවක් ඔස්සේ බල වර්තමානයේ මේව ඔප්පු කරලා තියෙනවා මේව ඔප්පු කරලා තියෙනවා කිකේ ධර්මයේ බැහැර කරන ස්වභාවයක් තමයි ගොඩක් අයගේ තියෙන්නේ. ඒ කියන්නේ නවීන විද්‍යාව සරණ ගිය බොහෝ පිරිසක් ධර්මයෙන් ටික ටික ඈත් වෙන්න උත්සාහ කරනවා. ධර්මයේ දිහා බලන්නේ නැතුව ඒ ධර්මයේ තියෙන ඇත්ත ස්වභාවය දිහා බලන්නේ නැති. ඒ කියන්නේ මිනිස්සුන්ට හැම දෙයක්ම ඔප්පු කර පෙන්වන්න ඕනේ ඒ ධර්මයේ පිළිගන්න. ඒ මට්ටමට මිනිස්සු ගිහිල්ලා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේව ඔප්පු කර පෙන්නුවා. ප්‍රත්‍යක්ෂයට ගිහිල්ලා පෙන්නුවා. ඒ ප්‍රත්‍යක්ෂය තුළ පිහිටලා ධර්මයේ දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ මේ ලෝකයේ ඇත්ත සහ මුලින්ම දේශනා කළා. ඒත් අපිට ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනා ගැන හෝ භාග්‍යතුන් වහන්සේ ගැන කිසිම දෙයක් ඉතුරු කළේ නැහැ. සැක කරන දෙයක්. දැන් උදාහරණයකට අපි ගත්තොත් අපිට ගොඩක් වෙලාවට අපි දුප්පත් වෙලා ඉන්නවා. අපි ගොඩාක් වෙලාවට ප්‍රශ්න වලට මැදිහත් වෙලා ඉන්නවා. මේ හැම එකක්ම අපිට ලැබෙද්දී මේ ප්‍රශ්න කරදර කම්කටොළු වෙද්දී අපට හිතෙන්නේ අපි මේ රැස් කරගත්ත පිනක අඩුවක් තියෙනවා කියලා. අපි පින රැස් කරගන්න ඕනේ කියලා හිතෙන්නේ නැහැ. අපේ ජීවිතේට පිහිටක් පිළිසරණක් හදාගන්න පින රැස් කරගන්න හිතෙන්නේ නැහැ. නිකන් හිතලා බලන්න. දැන් අපිට දානේ දීලා පින රැස් කරගන්න අවස්ථාව තියෙනවා.
සිල් රැකලා පින රැස් කර ගන්න අවස්ථාව තියෙනවා. බණ භාවනා කරලා පින රැස් කර ගන්න අවස්ථාව තියෙනවා. අපිට දාන් දෙන අය අතර භාග්‍යතුන් වහන්සේ අග්‍රයි කියලා අපි දන්නවා. මේ සියලු දෙව් මිනිසුන් අතර භාග්‍යතුන් වහන්සේ අග්‍රයි කියලා අපි දන්නවා. ඒත් අපි අග්‍රයි බුදුරජාණන් වහන්සේ අග්‍රයි කිය අපි හිටියට අපිට පින රැස් කර ගන්න ඕන තරම් අවස්ථාව තියෙදී අපි ඒකට යන්නේ නැහැ. දැන් හිතලා බලන්න. දැන් භාග්‍යතුන් වහන්සේට අපිට පුළුවන් දිනපතා බුද්ධ පූජාව පූජා කරන්න. උදේට පුළුවන්, හවසට පුළුවන් ගිලන්පස පූජාව පූජා කරන්න. ඒත් මේක හැමදෑම ගෙවල් වල පින මේක කර කර අග්‍ර පිනක් රැස් කර ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. දැන් හොඳට බලන්න මල්ලිකාව, කෝසල මල්ලිකා එද භාග්‍යතුන් වහන්සේ වික්ෂංගය පිරවරාගෙන පින්ඩපාතේ වඩිද්දී කෝසල මල්ලිකාව පිළිවෙට පිට්ටුවක් පූජා කරලා භාග්‍යතුන් වහන්සේට. ඒකේ පින් බලයට භාග්‍යතුන් වහන්සේ ආනන්දයන් වහන්සේට වදාලා ආනන්දය මේ මල්ලිකාව අද හවස කොසල් රජුගේ අග්‍රමහේසිකාව වෙනවා කියලා. ඉතින් බලව බැලමුට මිනිසුන්ට එදත් එහෙනම් සැක කරන්න දෙයක් තිබුණා. නමුත් භාග්‍යතුන් වහන්සේ කිව්වේ බොරුවක් නෙමෙයි. එදා හවසම මල්ලිකාව කොසල් රජුගේ අග්‍රමහේසිකාව බවට පත් වුණා. ඒ පින එවෙල්ලෙම විපාක දුන්නා. ඉතින් අපිට පුළුවන් අපේ මේ භාග්‍යතුන් වහන්සේ ජීවමාන ගන්නලා උදේහවා බුද්ධ පූජාව පූජා කරන්න. ගොඩාක් අය මේක සැක කර ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ වළඳන්නෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේ පූජා කරනවා කිය දැන් මේ ගොඩාක් වටිනවා දේවල්. මහා සෑවල් බඳිනවා. මහා මන්දිරෙ හිඳි කරනවා. භාග්‍යතුන් වහන්සේට කිය ව්‍යංජන 32 දාන පූජා කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ වළඳන්නෙත් නැහැ. ගොඩාක් මිනිස්සු කියනවා අහලා නැද්ද? ඔය භාග්‍යතුන් වහන්සේට කිය පූජා කරන වෙලාවේ දුගී මගේ යාචකාදීන්ට දුන්නා නම් ඔයිට වැඩි පින රැස් වෙනවා කියලා කියන්නේ නැද්ද? ඉන්නවා. ඇයි හේතුව? ධර්මයක් නොදන්නා කම. ඒ කියන්නේ මේ ලෝකේ සත්‍යයක් තේරුම් ගත්ත නැතිකම බුදු කෙනෙක් හඳුනා ගන්න බැරි වීමේ ප්‍රතිපාකෝයි. මහා සෑවලට මහා පුද සත්කාර දක්වද්දි මිනිස්සු කියනවා ඔයිට වැඩි හොඳයි දුගී මගේ යාචකාදීන්ට දුන්නා නම් මේ මිනිස්සු කොසකින් නිවෙනවා කියලා. බලන්න මිනිස්සුන්ගේ ඒ චූටි හිතට, පුංචි හිතට, අල්ප මාත්‍ර හිතට පුළුල් කල්පනාවකට ය아가න්න බැරි හැටි. ඉතින් බලන්න බුද්ධ පූජාවක් පූජා කරද්දී දැන් ඔබට පුළුවන් ඔබ මේ දේශනාව අහලා ඉවරනාට පස්සේ ඔබට තේරෙවි බුද්ධ පූජාව පූජා කිරීමේ වටිනාකම. ඔබට අදහසක් ඒවි මේ දේශනාව අවසන් වුණාට පස්සේ අපිට පුළුවන් පින රැස් කරගන්න, අපිට මහත්ඵල මහානිසංස පින රැස් කරගන්න පුළුවන්. ගෙදෙට්ට ගේන කිසිම දෙයක් භාග්‍යතුන් වහන්සේට වෙන් කරන්නේ නැතුව, බුද්ධ පූජාවට වෙන් කරන්නේ නැතුව කණ එක හොඳ නෑ කියලා ඔබට හිතේ. ඒකින් තමාට මහා පිනක් රැස් කරගන්න තිබිච්ච අවස්ථාව අග්‍ර කොටස භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් වෙන් කරලා මහා පිනක් රැස් කරගන්න තියෙන අවස්ථාව නේද මේ බිලිහිලා යන්නේ කියලා Tamanට තේරෙයි. බලන්ට මිලින්ද රජුරෝ අපි නාගසේන මහ රහතන්වහන්සේගෙන් අපිට මේ අදාපු ප්‍රශ්නය ඒ විදිහටම ඇහුවා. මේක උත්තර දුන්න රහතන් වහන්සේලා ඒ කාලේ. ඒ කාලේ රහතන් වහන්සේලා මේක සහ මුලින් උත්තර දීලා මේක විසඳපු ඒවා අපිට හිතන දෙයක් විතර කරලා නැහැ රහතන් වහන්සේලා. උන්වහන්සේගෙන් ඇහුවා රජතුමනි, රජු අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාලා. ඔබ වහන්සේලා මහා මන්දිර හදාද ධාතුන් වහන්සේලාට කියාත් භාග්‍යතුන් වහන්සේට පූජෝපහාර දක්වනවා. මහා සෑයවල් බඳිනවා. මහා දානමාන දෙනවා. භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාලා නම් ඒ වැඩේ ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාලා නම් පිළිගන්න කෙනෙක් නැහැ. එතකොට ඔබ වහන්සේලා මේ පූජා කරන්නේ කාටද? මොනවටද මේ පූජා කරන්නේ? පිරිනුවම් පාපු කෙනෙකුට. භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාවනම් භාග්‍යතුන් වහන්සේ කවදාකවත් මේක පිළිගන්නේ නැහැ. නොපිළිගන්නා වූ කෙනෙකුට පුද සත්කාර දැක්වීම, පූජෝපහාර දැක්වීම ඵල රහිතයි, වන්ද සහිතයි. ඔබ වහන්සේලා කියනවා නම් භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පෑවෙන්නේ නැහැ කියලා. භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පෑවේ නැත්තම් එහෙනම් කොහොමද පුද සත්කාර ලබන්න සුදුසු කෙනෙක් නෙමෙයි. ඒකට හේතුව පිරිනුවම් පෑවේ නැත්තම් රහත් වෙලා නැහැනේ. එහෙනම් අරහතේටපත් නොවුණු කෙනෙකුට පුද සත්කාර දැක්වීම ඵල රහිතයි, වන්ද සහිතයි. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පෑවා නම් ඒ පූජෝපහාර දැක්වීමත් ඵල රහිතයි. භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පෑවේ නැත්තම් ඒ පූජා කිරීමත් ඵල රහිතයි කියවා. බලන්න අපිට ආව ප්‍රශ්නේමනේ. අහන්නේ මේ නාගසේන මහ රහතන් වහන්සේ උත්තරේ දුන්නා. රජතුමනි
භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙද්දී කිසිම දෙයක් ආසාවෙන් පිළිගැනීම කියලා යමක් ඇද්ද ඒ සියල්ල ප්‍රහාණයට පත් කළා. සම්බුද්ධත්වයට පත් වෙද්දී ශාස්ත්‍රුන් වහන්සේ සියලු තෘෂ්ණා සිඳ මිද දැම්මා. සියලු ආසාවන් සියලු පිළිගැනීම් ඉක්මවා ගියා. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙද්දී දෙවිවරු යම් තාක් දේවල් දුන්නත් පූජෝපහාර දැක්වත් බ්‍රහ්මයෝ පූජෝපහාර දැක්වත් ඒ කිසි දෙයක් සතට සිතකින් වැළඳගත්ත පිළිගත්ත ආසාවෙන් පිළිගත්ත කිසි දෙයක් ශාස්ත්‍රුන් වහන්සේගේ නැහැ. ශාස්ත්‍රුන් වහන්සේ ඒ ස්වභාවයෙන් හිටියේ. එහෙව් එකේ පිරිනුවම් පාපු ශාස්ත්‍රුන් වහන්සේ ගැන කවර කතාවද කියලා අහුවා. රජුරු කියන ස්වාමීන් වහන්සේ උත්තර දීලා හරියන්නේ නැහැ. ඒකට පැහැදිලි උත්තරයක් ඕනේ මේ මිනිස්සුන්ගේ සැක දුරු කරන්න. ඔබ වහන්සේ මේක විසඳන්න මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. මේක ලස්සනට විසඳන්න කො ඇයි මේ භාගතුන් වහන්සේට එමේ? සියලු දෙවිවරු භාගතුන් වහන්සේ යම් දිනයක සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළාද? යම් දිනයක ශාස්ත්‍රඥ වහන්සේ පිරිනවම් පානවාද? සම්බුද්ධත්වයේ පත් වූ දවසේ පටන් පිරිනවම් පාන මොහොත දක්වාම ශාස්ත්‍රඥ වහන්සේ යම් බත් පිඬක් වැළඳුවද ඒ හැම බත් පිඬකටම දෙවිවරු දිව්‍ය ඕජස් බහැවුවා. භාගතුන් වහන්සේ කිසිම ආසා මාත්‍රයක් පැවැත්වුවේ නැහැ. මේ දිව්‍ය ඕජස් බහලා කියලා කිසි ආසා මාත්‍රයක් ඒ කිසි දෙයක් පිළිගත්තේ නැහැ ශාස්ත්‍රඥ වහන්සේ. නමුත් භාගතුන් වහන්සේ නොපිළිගත්තා කියලා මේක පිළිගත්තේ නැහැ කියලා දෙවිවරුන්ට ඒක විපාකෙන්න නැතුව තිබ්බේ නැහැ. ජීවමාන බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ ලස්සනට උත්තර දෙනවා මේකට. කියනවා රජතුමනි මහා ගින්නක් ඇවිලි තිබිලා ගින්න අවසන් වෙලා යනවා. මිනිස්සු කියනවා දැන් නම් ගින්න ඉවරයි කියලා. ඇත්තටම ගින්න ඉවරද කියලා අහනවා. නෑනේ. අද කාලේ ගිනි කූරු ගහලා ලිපපත්තු කරනවා. ගෑස් එකකින් ලිපපත්තු කරනවා. ඒතර ඕන ක්‍රමයකට ගෙන්දර ගන්න පුළුවන්. ගින්දර හපුව ගන්න පුළුවන්. මහා ගිනි ජාලාවක් ඇවිලි තිබිලා ගින්න අවසන් වෙලා කියලා. අවසන් වෙලා කියලා මේ ලෝකේ ගින්න කියන එක අවසන් වුණේ නැහැ. ආයෙ නිපදවන්න පුළුවන්. මේ වගේ තමයි භාග්‍යතුන් වහන්සේ මහා සූර්ය මණ්ඩලයක් වගේ ආලෝක ධාරා විහිදෝමින් ගිනි ජාලාවක් වගේ බැබලි ගිහිල්ලා දේව මිනිස් ලෝකේ ජීවිත ඝනාන්ධකාරයෙන් නැති කරමින් ඒ ශාස්ත්‍රඥ වහන්සේ පිරිනවම් පෑවා. ශාස්ත්‍රඥ වහන්සේ පිරිනවම් පෑවත් ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්මයත් විනයත් දෙක ධාතුන් වහන්සේලා තාම ලෝකේ වැඩ ඉන්නවා. ආපහු මිනිසුන්ට ඒ ශාස්ත්‍රඥ වහන්සේ වැඩ සිටිද්දී මිනිසු කෙලෙස් ගිනි නිවාගත්තාද යම් අයරකින් රාග ගිනි නිව්වාද ද්වේෂ ගිනි නිව්වාද මෝහ ගිනි නිව්වාද ඒ කෙලෙස් ගිනි නිව් වයුරින්ම අදටත් ඒ ධර්ම විනය පාවිච්චි කර මිනිස්සු රාග ගිනි නිවනවා ද්වේෂ ගිනි නිවනවා මෝහ ගිනි නිවනවා. එහෙනම් ධර්මයේ තියෙන තාක් කාලයක් ශාස්ත්‍රඥ වහන්සේ ජීවමානයි. ඔබට ඒ බුද්ධ පූජාව පූජා කර ශාස්ත්‍රඥ වහන්සේට පිදු වයුරින් ඔබට පින ගන්න පුළුවන්. ශාස්ත්‍රඥ වහන්සේ ජීවමාන කරගන්න ඔබේ හදවතේ ශාස්ත්‍රඥ වහන්සේ ජීවමාන කරගන්න ධර්මයේ තුල ධර්මයේ තියෙන්නේ යම් තැනකද ශාස්ත්‍රඥ වහන්සේ එතනයි. ධර්මයේ උපන්නේ ශාස්ත්‍රඥ වහන්සේගේ හදමඩලේ. හිතන්න කියනවා රජතුමාට කියනවා උන්වහන්සේ වදාලා රජතුමනි වාසලසලඟ කමාගෙන ගිහිල්ලා අවසන් වෙලා යනවා. මිනිස්සු කියනවා දැන් නම් හුළඟ ඉවරයි කියලා. හුළඟ ඉවරද කියලා අහනවා. නෑ. අවාන වටාපත අරගෙන ආයි හුළඟ නිපදවනවා. අද නම් ෆෑන් එකක් දානවා. හුළඟ නිපදවනවා. මේ වගේ තමයි. මේ ශාස්ත්‍රඥාන්සේගේ මහා මෛත්‍රියෙන් යුතු කාරුණික හදමඩලින් යුතු ශාස්ත්‍රඥ වහන්සේගේ අමා දිය දහරක්සේ ඒ කරුණා දෝරේ ගලා ගිහිල්ලා සැඩ සුළඟක්සේ සියලු දෙව මිනිසුන්ගේ කෙලෙස් ගිනි නිවාගෙන ගියා. ශාස්ත්‍රඥ වහන්සේ පිරිනවම් පෑවට පස්සේ ඒ ධර්මයේ විනය පාවිච්චි කරලා ඒ ධාතුන් වහන්සේලාට වැඳ මිනිස්සු රාග ගිනි නිවනවා. ද්වේෂ ගිනි නිවනවා. මෝහ ගිනි නිවනවා. තාම සැඩ පහරක්සේ සැඩ සුළඟක්සේ ඒ ධර්මයේ ගලාගෙන යනවා. එහෙනම් ශාස්ත්‍රඥ වහන්සේ තාම ජීවමානයි. රජතුමනි බෙරයක් ගහනවා මිනිස්සෙක්. ඒ බෙරේ ගහද්දි බෙරේ සද්දේ හඬ පැතිරිලා යනවා.
බෙරේ ගාලා ඉවර වෙනවා. ඉවරනාට පස්සේ කියන මිනිස්සු දැන් නම් බෙර හඬ ඉවරයි කියලා. ඉවරද කියලා අහනවා. නෑ අර මිනිස්සෙට පුළුවන් ආයේ බෙරේ ගහන්න. ශාස්ත්‍රුන් වහන්සේ බෙර හඬක්සේ අමා බෙරේ වැව්වා. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ දහම් බෙරේ හඬට දේව මිනිසුන්ගේ කෙලෙස් කිරි නිවා ගියා. සියලු කෙලෙස් කිරි නිවා දැම්මා. ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ ධර්මයේ විනය පාවිච්චි කර කර කෙලෙස් කිරි නිවනවා. අමා බෙරේ තාම වැහෙනවා. ශාස්ත්‍රුන් වහන්සේ ජීවමානයි. ධර්මයේ යම් තැනකද එතන ශාස්ත්‍රුන් වහන්සේ ජීවමානයි. රජතුමනි භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් මංචකයේදී ආනන්දයන් වහන්සේට වදාලා ආනන්දය ශාස්ත්‍රුන් වහන්සේගේ පිරිනුවම් පෑමෙන් පස්සේ මේ අතීතයට ගිය ශාස්ත්‍රවරයෙකුගේ ධර්මයක් විනයක් නේ කියලා හිතන්න එපා. මේ ධර්මයේ විනය දිහා බලන්ට මේ අතීතයට ගිය ශාස්ත්‍ර කෙනෙකු ධර්මයක් විනයක් දිහා බලන්නේ නැති විදිහට මේ ධර්මයක් විනයක් දෙක ශාස්ත්‍රෝත්වේ තියාගන්න කිව්වා. එහෙනම් ශාස්ත්‍රුන් වහන්සේ ජීවමානයි. ධර්මයේ යම් තැනකද එතන ශාස්ත්‍රුන් වහන්සේ. විනය යම් තැනකද එතන ශාස්ත්‍රුන් වහන්සේ. ඔබේ හදවතේ ඔබ සීලය රකින්නවාද එතන ශාස්ත්‍රුන් වහන්සේ. ඔබ ගුණදහම් දියුණු කරනවද එතන ශාස්ත්‍රුන් වහන්සේ. ඔබ දහම්මග වඩනවද එතන ශාස්ත්‍රුන් වහන්සේ. ඔබ සීල සමාධි ප්‍රඥා වඩනවද එතන ශාස්ත්‍රුන් වහන්සේ. ධර්මයේ ජීවමානයි ශාස්ත්‍රුන් වහන්සේ. එහෙමනම් හොඳට හිතන්න ඔබට පින රැස් කරගන්න අග්‍ර විපාක ගන්න ශාස්ත්‍රුන් වහන්සේ ජීවමාන කරගෙන භාග්‍යතුන් වහන්සේ ඔබේ ඉදිරියේ වැඩ හිටියා නම් ඔබ කොහොමද ශාස්ත්‍රුන් වහන්සේට සලකන්නේ? ඒ විදිහටම ඔබ නිවසේ ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා උදේහවා බුද්ධ පූජාව පූජා කර කර තිත්තන්තේ නිබ්බුතෝ චාපි සමේ චිත්තේ සමම්පලං ජීවමාන බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවාට පස්සෙත් ඒ ධාතුන් වහන්සේලා උදෙසා ශාස්ත්‍රුන් වහන්සේව සිහි කරමින් යම් දානයක් වෙන් කරනවද යමක් වෙන් කරනවද ඒකේ විපාකයේ අයිරින්ම ලැබෙනවා. සම සිතින් දෙනදී සම විපාක හම්බ වෙනවා. හොඳට බලන්ට ඔබට පින රැස් කරගන්න අවස්ථාව කොච්චර තිබ්බද? උදේහවා ඔබ මේ බුද්ධ පූජාව පූජා දැන් කල්පනා කර කර ඉන්න ගොඩාක් අය අපිට දවසක් හරි බුද්ධ පූජාව තියන්න බැරුණොත් ශාස්ත්‍රුන් වහන්සේ දවසක් බුද්ධ පූජාව තියන්න බැරුණා කියලා ඔබට බනීද? දොස් කියයිද? ගරහයිද? ඇයි මට පූජාව දුන්නේ නැති කියලා ඔය පාසෙන් පන්නයිද? නෑ. එහෙම එකක් නෑ. ශාස්ත්‍රුන් වහන්සේ අටලෝ දහමින් කම්පා වෙන කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඔබේ දානික හම්බුනේ නෑ කියලා ශාස්ත්‍රුන් වහන්සේ කුසගින්නෝ කියලා එකක් නෑ. ශාස්ත්‍රුන් වහන්සේ ජීවමාන කරගන්න ඔබේ හදවතේ. ශාස්ත්‍රුන් වහන්සේ කම්පා වෙනවා කියලා එකක් නෑ ඔබේ දාන්නේ නැති වුණා කියලා. මාරයා භාග්‍යතුන් වහන්සේගේ දානේ වළක්වද්දිත් භාග්‍යතුන් වහන්සේ නොසැලී වැඩ හිටියා. සුසුකං වත ජීවාම පීති බක්කා භවිස්සති දේවා ආබස්රායත. ආබස්ර බ්‍රහ්ම ලෝකේ දෙවිවරු වගේ ප්‍රීතිය අනුභව කරලා ඉන්නවා කියලා ශාස්ත්‍රුන් වහන්සේ මාරයටත් කිව්වා. ඒ වෙකේ ඔබේ බුද්ධ පූජාවක් වැළකුණා කියලා ශාස්ත්‍රුන් වහන්සේ කම්පාවටපත් වෙන්නේ නැහැ. ඒ නිසා දානයක් පූජා කරන්න බැරි වුණා කියලා එක දවසක් කම්පා වෙන්න එපා. ඔබ පූජා කරන්නේ යම් ප්‍රමාණයක්ද ඒ ප්‍රමාණයට ඔබට පින දවසක් පූජා කළොත් ඔබට දවසක් පින දෙකක් පූජා කළොත් ඔබට දවස් දෙකක පින මේ විදිහට දිනපතා ඔබ පූජා කරනවා නම් බුද්ධ පූජාව ඔබට දිනපතා පින රැස් වෙනවා. ඊළඟට නාගසේන මහරහතන් මේක නැවැත්තුවේ නැහැ. තව විස්තර කරනවා. රජතුමනි භාගතුන් වහන්සේ පිළිගන්න ඕන කියලා එකක් නැහැ. රජතුමනි මේ ගස්වල බීජ මහ පොළොවට වැටිලා මූල බීජේ පොළොවට බැහැලා මහා සුවිසල් ගස් බවට පත් වෙනව නේද කියලා අහනවා. රජතුමනි මහ පොළොව පිළිගන්නවද? අනේ මා තුලට මේ ගස්වල බීජ වැටිලා මේ ගස් මා තුල පැලවේවා කියලා පිළිගන්නවද කියලා අහනවා මහ පොළොව. රජුරෝ කියනවා ස්වාමීනි කෙත් පෙත් නැති මහ පොළොවක් කොහේ පිළිගන්නද මා තුල ගස් වැඩේවා කියලා. රජතුමනි කෙත් පෙත් නැති මහ පොළොවත් මා තුල ගස් වැඩේවා කියලා නොපිළිගනිද්දී ගසුත් පැලවෙනවා නම් භාග්‍යතුන් වහන්සේ අමුතුවෙන් පිළිගන්න ඕනද කියලා අහනවා. කෙනෙක් යමක් පූජා කරද්දී මේක විපාකයට ලැබේවා කියලා ලැබෙන්න අමුතුවෙන් පිළිගන්න ඕනද කියලා අහනවා. නොපිළිගනිද්දී විපාක හම්බ වෙනවා කියනවා.
රජතුමනි මිනිස්සුන්ගේ කයවල් වල පණුව හට ගන්නවා බඩේ. බලන්න මිනිසුන්ගේ බඩේ පණුව හට ගන්නවා. එතකොට මිනිසුන්ගේ සත්තුන්ගේ බඩවල වල පණුව හට ගන්නවා. මිනිසුන්ගේ කයවල වල මේ සත්තුන්ගේ කයවල බඩවල වල පණුව හට ගනිද්දී මිනිස්සු පිළිගන්නවද අනේ මගේ බඩෙත් පණුව හට ගනීවා මගේ බඩෙත් පණුව හට ගනීවා කියලා පණුව හට ගනීවා කිය පිළිගන්නවද කියලා අහනවා. නොපිළිගනිද්දී බඩේ පණුවොත් හට ගන්නවා නම් රජතුමනි භාගතුන් වහන්සේ අමුතුවෙන් පිළිගන්න ඕනද කියලා අහනවා කෙනෙකුගේ විපාකයක් ලැබෙන්න. කෙනෙකුට විපාකයක් ලැබෙන්න. රජතුමනි මිනිස්සුන්ගේ කයවල වල ලෙඩ හට ගන්නවා. එතකොට මිනිස්සුන්ගේ කයවල වල ලෙඩ හට ගනිද්දී මේ මිනිස්සු පිළිගන්නවද අනේ මටත් අංශභාගය හැදේවා. අනේ මටත් කැන්සර් එකක් හැදේවා. අනේ මටත් දියවැඩියාව හැදේවා. ඩයබටික් හැදේවා. අනේ මටත් කොලෙස්ටරෝල් හැදේවා කියලා. මිනිස්සු පිළිගන්නවද කියලා අහනවා. අනේ මට වකුගඩු අමාරුවක් හැදේවා. පිළිගන්නවද කියලා අහනවා. අනේ මටත් කොරෝනා හැදේවා. පිළිගන්නවද කියලා අහනවා. නොපිළිගනිද්දී ලෙඩත් හට ගන්නවා නම් භාග්‍යතුන් වහන්සේ අමුතුවෙන් පිළිගන්න ඕනේද කියලා අහනවා කෙනෙකුට විපාකයක් ලැබෙන්න. හොඳට හිතන්න. රජුරවන්ට කියනවා උන්වහන්සේ වදාළ රජතුමනි නන්දක යක්ෂයා සාරිපුත්ත මහ රහතන් වහන්සේට ටොක්ක්ක් ගන්නවා. එහෙම පොළොව පලාගෙන නිරේට බැස්සා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිළිගත්තද කියලා අහනවා. මේක මට දැන් ටොක්ක්ක් ගන්න දැන් මේක නිරේටම යන්න ඕනේ කියලා පිළිගත්තද කියලා අහනවා. දැන් මේ කරපු දෙයට යන්න ඕනේ කියලා. එතකොට රජුරු කියන ස්වාමීනි ඉරහඳු දෙක පොළොවට කඩාගෙන වැටිලා මහා පොළොව සුණු විසුණු වෙලා ගියත් සාරිපුත්තයන් වහන්සේගේ මහා කරුණාවට කිසි කෙනෙක් දුගතියට යාමක් කැමති වෙන්නේ නැහැ කියලා. සාරිපුත්තයන් වහන්සේට මේ අවැඩ කරද්දී වද දෙද්දී සාරිපුත්තයන් වහන්සේ නොපිළිගනිද්දී දුගතියට ගියා නම් නන්දක යක්ෂයාත් ආයේ සාරිපුත්තයන් වහන්සේ 아무තුන් පිළිගන්න ඕනද කියලා නෝ කවුරු හරි දෙයක් පූජා කරද්දී ඒක විපාක එයාට හම්බෙන්නේ. අහලා නැද්ද කියලා අහනවා. දේවදත්ත නොයේකුත් අකටයුතුකම් කළා භාගතුන් වහන්සේට නිරේට ගියා. චින්චමානිකාව නිරේට ගියා. සුප්පබුද්ධ රජුරෝ නිරේට ගියා. අහලා නැද්ද කියලා අහනවා. එතකොට භාග්‍යතුන් වහන්සේට අකටයුතුකම් කරලා භාග්‍යතුන් වහන්සේ පිළිගත්තද කියලා අහනවා. මට කරපු දෙයට දේවදත්තේ නිරේටම යන්න ඕනේ. මට කරපු දෙයට චින්චිය නිරේටම යන්න ඕනේ. මට කරපු දෙයට සුප්පබුද්ධ රජුරෝ නිරේටම යන්න ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ පිළිගත්තද කියලා අහනවා. භාග්‍යතුන් වහන්සේ නොපිළිගනිද්දී කෙනෙක් දුගතියට යනවා නම් ආය අමුතුවෙන් භාග්‍යතුන් වහන්සේ පිළිගන්න ඕනද කියලා අහනවා කෙනෙක් සුගතියට යද්දී. අමුතුවෙන් පිළිගන්න ඕනද කියලා අහනවා. අමුතුවෙන් පිළිගන්න දෙයක් නැහැ. පින්න රැස් කරගන්න. බලන්න බුද්ධ පූජාව පූජා කරනවට ගරහන අයට කොහේ යන්න වෙයිද? භාග්‍යතුන් වහන්සේ උදෙසා හදන මහා මන්දිර වලට ගරහන අයට කොහේ යන්න වෙයිද? භාග්‍යතුන් වහන්සේ උදෙසා හදන පිළිම වහන්සේලා අඹනයට ගරහණයට කොහේ යන්න වෙයිද? මහා සෑවල් බඳිනවට ගරහණයට කොහේ යන්න වෙයිද? මහා සෑවල් හදලා පළවැල් පූජා කරද්දී ඒවා ඕක භාග්‍යතුන් වහන්සේට පූජා කරනවට වැඩිය සෑවල් වල වටේ ගොඩ ගන්නවට වඩා ඕක දුගීමගේ යාචකාදීන්ට දුන්න නම් හොඳයි කියලා කියන අයට කොහේ යන්න වෙයිද? භාග්‍යතුන් වහන්සේ සසරේ දන් දීලා තියෙනවා අසීමිත විදිහට. ඒකේ විපාකයට භාග්‍යතුන් වහන්සේට තාම හම්බ වෙනවා. ඉතින් දුගීමක යාචකාදීන් මේ පින රැස් කරගෙන නැහැ. ඒකට හම්බෙන්නේ නැහැ ඉතින්. අපි කොච්චර දෙන්න හැදුවත් හම්බෙන්නේ නැහැ. ඒක පින රැස් කරගෙන නැහැ. ඒ නිසා ඔබ දැන් මේවට ගරහලා ඔබත් ඒ මට්ටමට වැටෙන්න එපා ඊළඟ ජීවිතේ. ඊළඟ ජීවිතේ මේ ජීවිතේවත් ඔබ පින රැස් කරගන්න. ඔබට පින රැස් කරගන්න ලැබිච්ච හොඳම අවස්ථාව උදේ හවා බුද්ධ පූජාව පූජා කරගන්න. භාගතුන් වහන්සේව සිහි කරගෙන භාගතුන් වහන්සේ ජීවමාන කරන්න ඔබේ හදවතේ ඔබට පුළුවන් ඔබේ ජීවිතේ පිනෙන් පුරවන්න මේ ලැබිච්ච අවස්ථාව ගැන හිතන්න. ඒ නිසා ඔබ සියලු දෙනාට අපි ආශිර්වාද කරනවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් ඔබේ ජීවිතේ පිනෙන් පුරවාගෙන ඔබේ ජීවිතයට පින රැස් කරගෙන උදේහා බුද්ධ පූජාව පූජා කරගෙන ජීවිතයට මහත්ඵල මහානිසංස වූ පිනක් ඔබේ ජීවිතයට එක් රැස් කරගන්න වාග්ය වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ අපේ මේ සුභාෂිත සදාම් දේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ
ජනවාරි මාස 22 වන දිනට 4 වන උපන්දිනයේ යෙදුන කෙනාලි නෙස්සඳී දියණියට සෙත් පැතීම පිණිස දෙමාපියන් වන හොරණ පදිංචි මලින්දු සඳරුවන් මහත්මයා සහ තනෝජා රන්දිලු මහත්මිය විසින් දායකත්වයේ දරනවා ජනවාරි මාස 22 යෙදුනේ දියණියට සෙත් පැතීමට. ඒ වගේම ඔන්නෙල්ලේ වස්සන්දිය දියණියට සෙත් පැතීමටත් බලාපොරොත්තු වෙනවා. සියලු දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීමටත් කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපගේ ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීමටත් මලින්ද සඳරුවන් සහ තනෝජා රන්දිලු යන දෙදෙනාගේ මිය පරලොවගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් දායකත්වයේ දරූ පින්වතුන්ගේ නමින් පවුලේ සියලු දෙනා නමින් උදව් උපකාර කළ පින්වතුන් නමින් සසර පුරාවට මිය පරලොවගේ සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමටත් මෙම මාසයේ උපන්දිනයේ යෙදුන මලින්දු සඳරුවන් මහතාට ලක්ෂ්මන් සිල්වා පියාණන්ට ඉන්ද්‍රලතා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝාෂ පැතීමටත් මාලනී මෑණියන් සහ තිලකරත්න පියාණන් ඇතුළු සියලු ඥාතීන්ට සෙත් පැතීමටත් දායකත්වයේ දරූ පින්වතුන්ට එම පවුල්වල සියලු පින්වතුන්ට උදව් උපකාර කළ සියලු පින්වතුන්ට නිරතුරු කලණ මිතුරසුරු ලැබීම පිණිස චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් මහා මුනාවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සියලු ස්වාමීන් වහන්සේලාට අනුගාරිකා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දූ පුතුන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම පිණිසත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ට පින් අනුමෝදන් කිරීම පිණිස දායකත්වයේ දරනවා. රැස්කල සියලු පින් සක්දෙවිඳුන් ප්‍රධාන සදෙව්ලොව වාසී සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ගටිකාර බ්‍රහ්ම රාජ්‍ය ඇතුළු සියලු බ්‍රහ්මයෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ බ්‍රහ්මයෝ නාගයෝ සැපයෙන් සැපයට පත්වෙත්වා. සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලු පින් මේ සියලු දෙනා නමින් මේ නන් සඳහන් කළ මේ පරලෝකීය සියලු ඥාතීන්ටත් අනන්ත සසර පුරාවට මේ පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිතයේ සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙවුනා වාසී රටවාසී ලෝවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට අනුගාරික පින්වත් දරුවන්ට අනුගාරිකා මෑණියන් වහන්සේලාට ඒ වගේම උපන්දිනයේ යෙදුනේ කෙනාලි නිසඳී දියණියට ඔනෙලි වස්සදී දියණිය ඇතුළු ඒ සියලු දෙනාට නම් සඳහන් කළ සියලු දෙනාට මේ පින්කසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම විශේෂයෙන් මේ මෙල්බන් නුවර සිට මේ සදහම් දේශනා පටිගත කිරීම වෙනුවෙන් සහ මෙල්බන් නුවර මහමුණා භාවනා ආසපුවේ මේ පටිගත කිරීම සඳහා චිත්‍රාගාරය නිර්මාණය කිරීමෙන් බොහෝ සෙයින් කැපවූ අපගේ පින්වත් හෂාන් මහවිතාන මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටත් උදව් උපකාර කළ සියලු පින්වතුන්ටත් ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසෙත්වා. මෙලොව ජීවිතේ වාසනාවන්ත වෙත්වා. පරලොව සුගතිගාමී වෙත්වා. සසර දුකින් අත මිදෙන්නට මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.